समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सन्निपतितानं वो नन्दक द्वयं करणीयं धम्मी वा कथा आर्यो वा तुन्हि भावोति रत्मलगुड श्री सांगिकाराम महाविहाराधिपति हुरण विद्यारत्न विश्वविद्यापीठे आचार्य शास्त्रपति नम කියන්නට අවසරයි යටියන ඥාන විමල අපේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් පළමු කොටම දෙපා නැමෙද අවසරයි ඒ වගේම මේ උතුම් පින්කම්හි ඔබට මග කියලා දෙන අපේ හක්මන විමල ජෝති පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන අනෙකුත් පූජනීය මහා සංඝරත්නයන් අවසරයි මේ උතුම් ධර්ම දානමය පින්කම තමන්ද බණ අහමින් මුළු ලොව පුරා ඉන්න සදහැවතුන්ටත් බණ අහන්න ඉඩ අවකාශ සලසන සිහසර පදනමේ පින්වන්ත සමාජික පිරිස ඇතුළු ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වත්නි අද මේ විහාර භූමියේ ප්‍රඥා රූප වාහිනී සජීව බාහිර පටිගත කිරීමක් හැටියට මේ ධර්ම දේශනාව සිද්ධ වන්නට යෙදෙන්නේ. පින්නතුනේ ලෝකයට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ කුමක් නිසාද කියලා ඇහුවොත් එහෙම අපිට දෙන්න පුළුවන් කෙටිම උත්තරයකින් දුන්නොත් මේ ලෝක සත්වයා සසර දුකෙන් මුදවන්න.
ඒ මුදවාලීම පිණිසයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා ඊටාම කෙටි කාලයක් බුද්ධ ජීවිතේ තමන් වහන්සේ විවේක අරගෙන ලෝකයා වෙනුවෙන් පින්නතුනේ මේ ධර්මයේ දේශනා කරන්නේ මේ පරමාර්ථයෙන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන අපිට දෙසුවේ සංසාර දුකෙන් මිදෙන්න නම් ඒ උතුම් ධර්මය අද ලෝකෙට ඔබ දෙන එකේ අරමුණත් වෙන එකක් වෙන්න විදිහක් නැහැ. මේ දේශනාව ශ්‍රවණය කරන යම්තාක් දෙනා ලෝකෙ වෙත්නම් ඒ සියල්ලෝ සුවසේ සසර දුකෙන් මිදෙත්වා කියන උත්තම පැතුම පතන්න හොඳ වෙලාවක් මේ. ඉතින් විශේෂයෙන් සිහසර පදනම හැටියට පූජනීය ගුණදහම් හඳුනන බුද්ධ පුත්‍රයන් වහන්සේලා තමන්ගේ පෙරටුවේ තියාගෙන සත්පුරුෂ ධර්ම හඳුනන තරුණ පිරිසකුත් එකතු වෙලා මේ කරන මෙහෙවර අපි තාම සතුටින් අගය කරනවා. හරිම සතුටින් අගය කරනවා. ඒක ඔබටත් සැනසෙල්ලක් වගේම ඔබ නිසා ඔබ දන්නේවත් නැති අයත් සැනසෙල්ලක් ලබනවා. පින්නතුනේ මේ ලැබපු මනුස්ස ජීවිතේ අපිට කෙනෙක්ගේ හිතක් සුවපත් කරන්න පුළුවන් නම් කෙනෙක්ගේ හිතක් සංසිඳවන්න පුළුවන් නම් මොහොතකට කෙනෙක්ගේ හිතක නැගෙන ගින්නක් නිවලා දාලා සුවපත් කරන්න පුළුවන් නම් ඒක මහ පුදුම වටින දෙයක් පින්වත්නි. ඔබ මම සරණ ගිය අපේ තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩගින්දගෙනත් පින්නතුනේ හිතුවේ ලෝකය ගැන. මේ පිරිනිවන් පාන්න ආසන්න වෙලාවේ ඒත් බුදුරජාණන් වහන්සේ හිතුවේ ලෝක සත්වයා ගැන. ඒවට කාරණා උදාහරණ වශයෙන් කියන්න ගියොත් විශාල කාලයක් ගත වෙනවා. යටත් පිරිසෙන් අවසාන බුද්ධ වචනේ වුණත් බලන්නකො පින්නතුනේ. මහණෙනි අන්තිම වරටත් මම ඔබ වහන්සේලා වමුතනවා කිව්වා. මෙච්චර බණ කියලා. අවුරුදු 45ක බුද්ධ ජීවිතයේ පින්නතුනේ එක දවසක් විහාරයට වෙලා වැඩ හිටියේ නෑ දවස. මේ ලෝකයා වෙනුවෙන්. අවුරුදු 45ක බුද්ධ ජීවිතයේ පින්නතුනේ උන්වහන්සේ හැම දවසකම සැතපුනේ පින්නතුනේ පැය දෙකකටත් අඩුවෙන්. අනෙක් මුළු වෙලාවම පින්නතුනේ ලෝකෙට බණ කිව්වා සංසාරයෙන් ගැලවෙන්න ලෝකයට. පිරිනිවන් පාන වෙලාව වෙනකොටත් ආපහු අවවාද කරනවා මහණෙනි මං අන්තිම වරටත් ඔබ වහන්සේලට අමතනවා. මහණෙනි මේ සංස්කාර නැසෙනවා. ඒ හින්දා නොපමාව කුසල් කරගන්න කිව්වා. බලන්නකෝ මේ දෙන අවවාදේ කොච්චර කරුණාවකින් දෙන්න ඇද්දනේ. එතකොට ඒ වචනේ කියලා පිරිනිවන් පානකොට ඒ බුදු සිතේ පින්නතුනේ ලෝකයා ගැන කොහොම අනුකම්පාවක් තියෙන්නේ නැද්ද? අන්න ඒ අනුකම්පාවේ ලාභය තමයි අද ඔබත් මමත් මේ ලබන්නේ. ඒ හින්දා එවන් දහමක් ලෝකෙට දෙමින් අනුන්ද සුවපත් කරමින් ඔබ යන ගමන සුවසේ ගුණපිලිවෙත් පුරාගෙන යන ගමනක් වේවා. ඔබේ ඔය ගමන සසරෙන් නික්මීම පිණිසම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එසේ ප්‍රාර්ථනා තබමින් අපි දේශනාව ආරම්භ කරමු. සියලු පුණ්‍යානුමෝදනාවන් ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරන්නට ඉඩ තබලා. පින්වත්නි අද මේ දේශනාවට මාතෘකා කළේ හරි ලස්සන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ දහම් කරුණු ගණන් වර්ෂයෙන් සඳහන් වන දේශනා තමයි පින්නතුනේ තියෙන්නේ. ඒ අංගුත්තර නිකායේ නවක නිපාතේ කියලා නිපාතයක් තියෙනවා.
දහම් කරුණු 9ක් තමයි එහි තියෙන දේශනාවල සඳහන් වෙන්නේ. ඒ නවක නිපාතයේත් සම්බෝධි වර්ගය කියලා වර්ගයක් තියෙනවා. අන්න ඒ සම්බෝධි වර්ගයේ සූත්‍රයක් තියෙනවා. සූත්‍රයේ නම පින්නතුනේ නන්දක කියන සූත්‍රය. මොකද්ද සූත්‍රයේ නම? නන්දක සූත්‍රය. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ සම්බෝධි වර්ගයේ නන්දක කියන සූත්‍රය තමයි දේශනා කරන්නේ. පින්නතුනේ මේ දේශනාවට නන්දක සූත්‍රය කියලා කියන්න හේතුව තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ නන්දක කියන හාමුදුරුව මුල් කරගෙන. ඒ නිසා මේ දේශනාවට මුල් වෙච්ච උතුමන් වහන්සේගේ නමින්ම දේශනාවත් නම් කරලා තියෙනවා. පින්නතුනේ එක කාලෙක බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ ජේතවනාරාමේ හැන්දෑ භාගේ බුදුහාමුදුරුවන්ට ඇහෙනවා පින්නතුනේ උපස්ථාන ශාලාවේ ධර්ම දේශනාවක්. දැන් බුදුහාමුදුරුවෝ විහාරේ වැඩ ඉන්නවා. ඒ විහාරෙම උපස්ථාන ශාලාවේ පින්නතුනේ ධර්ම දේශනාවක්. බුදුරජාණන් වහන්සේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරන්ට කතා කරලා ඇහුවා ආනන්ද අද උපස්ථාන ශාලාවේ කවුද බණ කියන්නේ කියලා ඇහුවා. ආනන්ද හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි උපස්ථාන ශාලාවේ අද බණ කියන්නේ නන්දක හාමුදුරුවෝ කිව්වා. නන්දක හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද එහෙනම් අපි දෙන්නත් යන්න කියලා ඇහුවා. බලන්නකො මේ කොච්චර ලස්සනයිද කියලා මේ ශාසනයනේ. දැන් මේ නන්දක හාමුදුරුවෝ කියන්නේ කවුද? නන්දක හාමුදුරුවෝ කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් අග පදවියක් ලැබපු මහරහතන් වහන්සේ නමක්. සුදුසුකම් බලලා බුදුරජාණන් වහන්සේ පින්නතුනේ අග පදවි ප්‍රදානය කළානේ. හැබැයි මේකේ විශේෂය තමයි මේ කිසිම උතුමන් වහන්සේ නමක් ඒ අග පදවි කිසි දවසක තමන්ගේ පරමාර්ථ වෙනුවෙන් පාවිච්චි කළේ නැහැ. ඒක හරි අසිරිමත් දෙයක් නේ. පින්වත්නි නන්දක හාමුදුරුවන්ට තිබිච්ච අග පදවිය තමයි භික්ෂුණීන්ට අවවාද දෙන භික්ෂූන් අතර නන්දක හාමුදුරුව අග්‍රයි. භික්ෂුණීන්ට අවවාද දෙන භික්ෂූන් අතර නන්දක හාමුදුරුව අග්‍රයි. උන්වහන්සේ පෙර බුදුවරුන් හමුවේ මේ පැතුම පැතුවා මේ අග පදවිය පිණිස. පින්වත්නි මේ ලෝකෙ මීට පෙර පහළ වුණා පදුමුත්තර කියලා බුදුරජාණන් වහන්සේ නමක්. දැන් මේ ශාසනයේ අග පදවි ලැබූ බොහෝ උතුමන් වහන්සේලා පින්නතුනේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් තමයි පින්නතුනේ නියත විවරණ ලබන්නේ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ පින්නතුනේ හංසවතී කියන නුවර. හංසවතී නුවර කියන්නේ හේතුව තමයි මේ නගරය හදලා තිබුණේ පින්නතුනේ හංසේගේ හැඩයට කියනවා. අනික ඒ නගරයේ පින්නතුනේ බොහෝ විල් පොකුණු තිබුණා. ඒ හැම එකකම හරියට හංසයෝ හිටියා. අන්න ඒ නිසා මේ නුවරට කිව්වා හංසවතී නුවර කියලා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ. පදුමුත්තර කියන්න හේතුවක් තියෙනවා. උන්වහන්සේ මේ ලෝක ධාතුවේ උපදින දවසෙත් ඒ වගේම ලෝතුරා බුදු වෙන දවසෙත් ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන දවසෙත් ඒ බුදුරජාණන් වහන්සේ සියලු බුද්ධ කෘත්‍ය නිම කරලා පිරිනිවන් පා වදාරන දවසෙත් පින්නතුනේ දස දහසක් සක්වලට නෙළුම් මල් වැහි වැස්සා කියනවා. නෙළුම් මල් වැහි වස්වමින් උපන්න නිසාත් බුදු වෙච්ච නිසාත් ප්‍රථම දම් දෙසුම කළ නිසාත් පිරිනිවන් පෑ නිසාත් උන්වහන්සේට කියනවා පදුමුත්තර කියලා. දැන් පදුමුත්තර බුදුහාමුදුරුවෝ ඒ සමයේ වැඩ සිටියේ හංසවති නුවර. පින්වත්නි ඒ කාලේ පදුමුත්තර බුදුහාමුදුරුවන්ට උපස්ථාන කරන
කුල පුත්‍රයෙක් වෙලා හිටියා කවුද මේ කියන නන්දක හාමුදුරුවෝ ඒ භවයේ. නිතර බණ අහන්න බුදුන් දකින්න යනවා. ශ්‍රද්ධාව මනාව සකස් වෙච්ච කෙනාට පින්නතුනේ බුදුන් දැකලා ඇති වෙන්නේ නැහැ. බුදුන් දැකලා ඇති වෙන්නේ නැහැ. දේශනාවක් තියෙනවා හත්තක කියලා. හත්තක කියලා දිව්‍ය පුත්‍රයෙක් අනාගාමි වෙලා මරණයටපත් වෙලා බඹලව උපන්නේ. හත්තක බ්‍රහ්මකායික දිව්‍ය පුත්‍රයා දවසක් බුදුහාමුදුර ළඟට ඇවිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ මම මැරෙනකොට මැරුණේ කාරණා තුනකින් ඇති වෙලා නෙමෙයි කිව්වා. මැරෙනකොට මැරුණේ කාරණා තුනකින් ඇති වෙලා නෙමෙයි කිව්වා. දැන් අපිටත් සමහර වෙලාවකදී මේ ජීවිතේ ඇති වෙන්නේ නැති ඒවා තියෙනවනේ. නිදියලා ඇති වෙන්නේ නැහැ. එකතු කරලා ඇති වෙන්නේ නැහැ. එහෙම ඒවා තියෙනවනේ. ඒව ඇති වෙන්නේ නැතුව මැරලා ගියොත් එහෙම ඔක්කොම ඉවරයි. නමුත් මේ හත්තක දිව්‍ය පුත්‍රයා අනාගාමි වෙලයි බඹලොව ගියේ. බුදුහාමුදුරුවනේ මම මැරෙනකොට මට කාරණා තුනක් ඇති වුණේ නැහැ කිව්වා. මැරෙන තුරාවටම ඇති වුණේ නැහැ. ඒ ඇති වෙන්නේ නැතුව මැරුණේ කිව්වා. බුදුහාමුදුරුවෝ මොනවද ඒ? බුදුහාමුදුරුවනේ මම මැරෙනකම් මට ඔබ වහන්සේ දැකලා ඇති වුණේ නැහැ කිව්වා. මැරෙනකම්ම බුදුහාමුදුරුවෝ දැකලා ඇති වුණේ නැහැ. බුදුහාමුදුරුවනේ ආපු හැමදාම ඔබ වහන්සේගෙන් බණ ඇහුවා. දෙවෙනි කාරණේ තමයි බුදුහාමුදුරුවනේ කවදාකවත් මට බුදු බණ අහලා ඇති වුණේ නැහැ කිව්වා. තුන්වෙනි එක තමයි කිව්වා ඔබ වහන්සේ නැත්තම් මම මහා සංඝරත්නය ඇසුරු කළා. මගේ බුදුහාමුදුරුවනේ මැරෙනකම් මට සංඝරත්නයට උපස්ථාන කරලා ඇති වුණේ නැහැ කිව්වා. ඔන්න ඔය කාරණා තුනෙන් ඇති කියලා සීමාවකටපත් වෙන්න බැරුවයි මම මැරුණේ කිව්වා. එතකොට බලන්නකො මේ ධර්මයේ දකින්න තුනුරුවෙන්ෙන් තොරව පින්නතුනේ හිතක් පවතින්නේ. තුනුරුවනමයි හිතේ තියෙන්නේ. ධර්මයේ දකින්න ඕන එකට. එතකොට පින්වත්නි මේ නන්දක හාමුදුරුවෝ එදා භවයේ එහෙමයි නිතර බුදුන් දකින්න යනවා පදුමුත්තර බුදුහාඳුරන්ගේ කාලේ. දවසක් බණ අහලා ඉවර වුණාම ඒ ධම්සභා මණ්ඩපයේ ඉඳපු එක හාමුදුරුවෝ නමකට පදුමුත්තර බුදුහාමුදුරුවෝ අගපදවියක් ප්‍රදානය කළා. මේ භික්ෂුව මගේ ශාසනයේ භික්ෂුණීන්ට අවවාද දෙන භික්ෂූන් අතර අග්‍රයි කියලා. එදා හිතක් ඉපදුනා මටත් මතු බුදු කෙනෙක් හමුවේ හරි මේ වගේ පදවියක් ලබන්න නැත්තම් කියලා. හිතක් පහළ වුණාටම මදිනේ. එදා ඉඳන් බුදුහාමුදුරුවන්ට ආරාධනා කළා ස්වාමීනි අද ඉඳන් 7 දිනක් මගේ ගෙදර දාන පිළිගන්න කියලා. හොඳයි කියලා. දැන් දාන පිළිගත්තා. දවස් 7ක් පින්නතුනේ මේ කුල පුත්‍රයා ගෙදර බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට මහ දන් දුන්නා. ඔය අග පදවි පතන උත්තමයෝ අන්න එහෙම මහා දානයක් දීලා තමයි අන්තිම දවසේ අවසානයේ පින්නතුනේ ඒ පදවිය පතන්නේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා. මේ කුල පුත්‍රයාත් මහා දානයක් දීලා අන්තිම දවසේ සිවුරු පිරිකර ආදියත් පූජා කරලා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිපා මුල වැටිලා පැතුම පැතුවා. බුදුහාමුදුරුවනේ මම මේ දුන්න මහානීය දාණය මට දිව්‍ය සම්පත් පිණිස නෙවෙයි. මට මනුස්ස සම්පත් පිණිසත් නෙවෙයි. මට චක්‍රවර්ති රජ සම්පත් පිණිසත් නෙවෙයි. ස්වාමීනි ඔබ වහන්සේ මීට 7 දිනකට එහා පැත්තේ එක භික්ෂුවකට භික්ෂුණීන්ට අවවාද දෙන භික්ෂූන් අතර අග්‍රස්ථානයේ ප්‍රදානය කළා. ස්වාමීනි මමත් ඒ පැතුම අද පතනවයි කිව්වා. මටත් මතු බුද්ධ ශාසනයක හරි භික්ෂුණීන්ට අවවාද දෙන භික්ෂූන් අතර අගපදවිය ලැබේවා කියලා එදා පැතුම් පැතුවා. පැතුමක් තිබුණට මදි සමහරු පැතුම් පැතුවට අතරමඟදී කඩාකප්පල් කරගන්නවා. බලන්නකො සමහරුන්ට යම් කිසි කාරණයකින් උත්තේජනයක් සිද්ධ වුණාම ලොකු පැතුම් පතනවා. හැබැයි දවස් දෙක යනකොට පින්නතුනේ මේ පැතුමේ තියෙන අදිෂ්ඨානේ
මොකද වෙන්නේ? බල අඩු වෙලා යනවා. එහෙම වුණාම ඒ වෙනුවෙන් ඉතින් ටිකක් මහන්සි වෙන්න නම් වෙයි කියලා හිතුනොත් එහෙම එහෙනම් ඕනේ නැහැ කියලා හිතෙනවා. කියන්නේ ඒ අර අදිෂ්ඨානය කියන එක නැතිකම. අදිෂ්ඨානය කියන්නේ පාරමිතාවක් නේ. අදිෂ්ඨාන කියන්නේ පාරමිතාව. අපි හැමෝම කතා කරන්නේ පින්නතුනේ දාන පාරමිතාව ගැන විතරයිනේ. හැබැයි දාන පාරමිතාව ගැන කතා කරන අය ඇයි හිතන්නේ නැත්තේ පින්නතුනේ හිතට කේන්තියක් එනකොට මගේ මේ නැති වෙන්නේ ඉවසීමේ පාරමිතාව කියලා. අනේ මේ පාරමිතාවක් විනාශ වෙන එක අන්න වෙන්නේ මේ. එතකොට බලන්න පින්වත්නි බොරුවක් කියවෙනකොට හිතෙන්න ඕන පින්වත්නි මේ මගේ නැති වෙන්නේ සත්‍ය පාරමිතාව කියලා. එතකොට දාන පාරමිතාව පුරන්න කතා කරනවා අනෙක් පාරමිතාව විනාශෙන් විනාශයට යනවා අපි දන්නෙත් නැහැ. එහෙම බෑ පින්වත්නි. මේ මාවත එක හිතකින් පුරන්න ඕන. එක හිතකින් පුරන්න ඕන. සැබෑම කුසලාරම්මණයක් නම් එතෙන්දී එක කුසලයක් පුරනකොට අනික් කුසල් විනාශ කරගන්න කෙනෙක් වෙලා එහෙම බෑ පින්වත්නි. දක්ෂයෙක් වෙන්න ඕන කුසලයේ. දැන් එතකොට බලන්නකො පින්වත්නි අර ප්‍රාර්ථනාව ලැබුවට පස්සේ එදා පදුමුත්තර බුදුහාමුදුරුවෝ පින්නතුනේ තුන්කල් බලලා නියත විවරණයක් දෙනවා. නුඹ මතු මේ ලෝක ධාතුවේ පහළ වෙන ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නන්දක නමින් භික්ෂුණීන්ට අවවාද දෙන භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත් වෙනවා කියලා එදා නියත විවරණයක් දුන්නා. දැන් හරි සතුටුයි නියත විවරණ ලබාගෙනයි ඉන්නේ. එතන ඉඳන් පින්නතුනේ නානාවිධ පින්කම් කරමින් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරාගෙන ඇවිල්ලයි අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලේ සවැත් නුවර ඉපදුනේ. කවද්ද මේ කුලපුත්‍රයා ගෞතම සාසනේ පැවිදි වුණේ? නන්දක හාමුදුරුවෝ. පින්නතුනේ 54 කෝටියක් වියදම් කරලා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේට ජේතවනාරාමේ හැදුවා පින්නතුනේ අනාථපිණ්ඩික සිටුතුමා. අනාථපිණ්ඩික සිටුතුමා ඒ ජේතවනාරාමේ හදලා එතුමා හරි සතුටු වුණානේ. හරි සතුටු වුණා. මරණින් මත්තේ පින්නතුනේ සෝවාන් වෙලයි හිටියේ. මරණින් මත්තේ ඉපදුන අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා නමින්. අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා නමින් පින්වතුනේ පහළ වෙලත් විහාරේ බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නයක වැඩ ඉන්නව දැකලා ඒ දැක හරි සතුටුුණා දෙව්ලොව ඉඳලත්. දැන් අද අපි සතුටු වෙන්නේ කරන පින්කමින්නේ. දැන් මේ ධර්ම දානයක් කරනවා. ඒ කරන ධර්ම දානයෙන් තමයි ඔය ඇත්ත සතුටු වෙන්නේ. හැබැයි තාම මේකේ කුසල විපාකේ ඔබ විඳලා නැහැ. මතු භවයක දෙව්ලොවක හරි ඉපදුනොත් එදාට ඔබට සිහි කරන්න පුළුවන් මම මේ දිව්‍ය සම්පත මන් ලැබුවේ මොකක් හින්දාද කියලා. එතකොට තේරෙනවා ලෝක සත්වයාට බුදුබණ දන් දුන්නා. අද විඳින සැපත් Taman දන්නවා. ඒ සැපය විඳින්න තමන්ම පෙර කරපු පිනක් Taman දැන් දකිනවා. කොහොම සතුටක් ඇද්ද එතකොට? අන්න ඕක තමයි කිව්වේ ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති කියලා. ඉද නන්දති කිව්වේ මෙලව සතුටු වෙනවා. මෙලව සතුටු වෙන්නේ මොකෙන්ද? කරන කර්මයෙන්. ඒ කියන්නේ මෙලව අපි සතුටු වෙන්නේ ධර්ම දානයෙන්. පරලොවදී සතුටු වෙන්නේ මොකෙන්ද? කර්ම විපාකෙන්. පැහැදිලි නේද පින්නත්? ඒ කුසල විපාකෙන් තමයි පරලොවදී සතුටු වෙන්නේ. බලන්නකො වෙනද කොච්චර ලස්සනයිද කියලා. ඒකනේ අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා කිව්වේ ඉදං හිතං ජේත වනං ඉසි සංඝ නිසේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනී මම කිව්වා. බුදුහාමුදුර ළඟට ඇවිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ හරියට තරු පිරිවරාගෙන හඳක් වගේ මේ මහා සංඝරත්නේ පිරිවරාගෙන ධර්ම රාජ වෙච්ච ඔබ වහන්සේ මේ විහාරේ වැඩ ඉන්නවා දකින්නකොට මට පුදුම ප්‍රීතියක් ඇති වෙන්නේ කිව්වා. පුදුම ප්‍රීතියක් ඇති වෙන්නේ කිව්වා. කොහොම සතුටක් ලබන්නේ නැද්ද නේ? පින්වත්නි
අන්න ඒ ජේතවනාරාමය හදලා සම්බුද්ධ ශාසනයට පූජා කරන පූජෝත්සවය. අන්න ඒ පූජෝත්සවය වෙනුවෙන් එදා තමයි නන්දක හාමුදුරුව මහණ වුණේ. ජේතවනාරාමේ පූජා කරන දවසේ. පැවිදි වෙලා පින්නතුනේ වැඩි කාලයක් යන්න කලින්ම අප්‍රමාදීව කටයුතු කරලා පින්නතුනේ උන්වහන්සේ සියලු කෙලෙසුන් නැසලා රහත් වුණා. රහත් වෙලා දවසක් උන්වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට බණ කියනවා. මේ ලෝකේ හරි දුර්ලභයි. තමන් නිවන අවබෝධ කරගෙන අනුන්ට නිවන අවබෝධ කරලීම පිණිස බණ කියන අය. බුදුහාඳුරේ එක වදාලා. තමන් නිවිලා අනුන් නිවන්න බණ කියන අය. තමන් සැනසීලා අනුන් සනසන්න බණ කියන අය. ලෝකේ හරි දුර්ලභයි පින්නත්. නන්දක හාමුදුරුවෝ එදා පින්නතුනේ 500ක් භික්ෂුණීන් වහන්සේලා හිටියා. 500ක් භික්ෂුණීන් වහන්සේලාට පින්නතුනේ බණ කියනවා. ධර්ම දේශනාව අවසන් වෙනකොට පින්නතුනේ නන්දක හාමුදුරුවන්ගෙන් බණ අහපු ඒ භික්ෂුණීන් වහන්සේලා 509න් එකම එක නමක්වත් ඉතිරි නැතිව 509ම පින්නතුනේ කෙලෙස් නැසලා රහත් වුණා. හිතන්නකො බලන්න නන්දක හාමුදුරුවන්ගෙන් බණ අහලා දරුවෙක්ගේ දස්කම් දකිනකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කොහොම සතුටු වෙනවද? ඊට වඩා අනන්ත වාරකින් තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ලය මඩලින් උපන්න පුතා ගැන සතුටු වුණා. තමනුත් නිවිලා මේ ලෝකේ සමහරු ඉන්නවා පින්නතුනේ අනුන් ගොඩ දාන්න හදනවා තමන් වලේ ඉඳගෙන. එහෙමයි ඉන්නවනේ. බුදුහාර හරි ලස්සනට මේවා දේශනා කළා. නන්දක හාමුදුරුවෝ එහෙම නැහැ. තමනුත් නිවිලා අනුනුත් නිවනවා. තමන් සැනසීලා අනුනුත් සනසනවා. නමුත් ලෝකේ සමහරු ඉන්නවයි කිව්වා බුදුහාමුදුරුවෝ. සමහර කෙනෙක් තමන් නිවිලා නැහැ. හැබැයි අනුන්ට නිවෙන්න කියනවා. තවත් සමහරු ඉන්නවා. අනුන් පින්වත්නි තමන්ගේ දේ කරගන්නවා. අනුන්ට මොක වුණත් කමන්නේ. එහෙම අයත් ඉන්නවා. තවත් සමහරු ඉන්නවයි කිව්වා. ඔහේ ඉන්නවා ඉතින්. තමන්ට වැඩකුත් නැහැ. තමන්ට වැඩකුත් නැහැ, අනුන්ට වැඩකුත් නැහැ. මේ බුදුහාඳුරන්ගේ දේශනාව. තවත් ලෝකේ ඉන්නවයි කිව්වා පිරිසක්. තමන්ද සුවපත් වෙමින් අනුන්ද සුවපත් කරන මගට ආපු. උච්චර ලස්සනද. එතකොට නන්දක හාමුදුරු ගැන හරියට සතුටු වුණා බුදුහාඳුරු. සතුටු වෙලා එදා ප්‍රධානය කළා අගපදවිය මහණෙනි මගේ ශාසනයේ භික්ෂුණීන්ට අවවාද දෙන භික්ෂූන් අතර නන්දක අග්‍රයි කිව්වා. දැන් එදා උපස්ථාන ශාලාවේ බණ කියන්නේ නන්දක හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ වදාලා ආනන්ද අපි දෙන්නත් යන් කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක උපස්ථාන ශාලාවේ දොර ළඟ බණ අහනවා. දැන් මේ නන්දක හාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවෝ නොදන්න බණක්ද? ඈ බුදුරජාණන් වහන්සේ නොදන්න බණක්ද මේ කියන්නේ? නෑ, මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මයේ. නන්දක හාමුදුරුවෝත් කෙලෙස් නසාගත්තේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන්. බුදුහාමුදුරුවෝ අවබෝධ කළ ධර්මයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ නොදන්නව නෙමෙයි. එතකොට අය බුදුහාමුදුරුවෝ බණ අහන්නේ. ඈ දැන් රහතන් වහන්සේලාත් බණ ඇහුවා. දැන් රහතන් වහන්සේලා කියන්නේ තව දුරටත් බණ අහලා ආයි කරන්න දෙයක් නැහැ. දැන් අපිට බණ අහලා පින්නතුනේ හදාගන්න ගොඩනගන්න ගොඩක් දේවල් තියෙනවනේ. නමුත් රහතන් වහන්සේලා කීනා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති. මගේ උපත ක්ෂය කළා කිව්වා. බ්‍රහ්මචර්යාව වාසය කරලා ඉවරයි. කතං කරණීයං කල යුත්ත කළා. නාපරං ඉත්තත්තායාති. තවදුරටත් නිවන පිණිස කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක්ුත් නැත්තම් තව බණ ඇහුවයි කියලා. ඇයි බණ අහන්නේ රහතන් වහන්සේලා? අපිනත් මං සරල උපමාවක් කියන්න. ඔය ඇත්තන්ට ලැබුණොත් ඔය ඇත්තු පාසල් යන කාලේ 2 වසරේ 3 වසරේ වගේ පොතක් කියවනවද නැද්ද? ඈ ඉස්කෝලේ 1 වසරේ 2 වසරේ 3 වසරේ එහෙම තිබිච්ච පොතක් ඔබට අද ලැබුණොත් එහෙම කොහෙන් හරි කියවනවද නැද්ද? කියවනවා. ඇත්තටම ඒ කියවන්නේ
දෙක වසරේ තුන වසරේ තිබිච්ච කැමැත්තකින්ද නැත්නම් ඊට වඩා 100 ගුණයකින් විතර කැමැත්තකින්ද කියවන. මහා කැමැත්තකින් කියවන නේ. එයි ආයි ශිෂ්‍යත්ව ලියන්නද? ආයි සාමාන්‍ය පෙර ලියන්නද? නෑ එහෙම එකක් නෑ. නමුත් අතීතයේ මම මේවා ඉගෙන ගත්තනේ කියලා කියවනකොට පින්නතුනේ වැටහීමත් බහුලයිනේ දැන්. අපේ වැටහීමත් බහුලයි ගැන. අතීතයේ මම මේවනේ ඉගෙන ගත්තේ කියලා දැනනකොට ඇතුළත සතුටක් උපදිනවද නැද්ද? ඇතුළේ සතුටක් උපදිනවා. නැත්තම් විභාග ලියන්න නෑ. එතකොට හිතන්නකෝ රහතන් වහන්සේ නමක් සසර ගමන ඉවර කරලා නැවත උපතක් නැහැ කියලා තමා තුලින්ම දකිමින් මම ගැලවුනේ මේ ධර්මයෙන් නේද කියලා දකිනකොට පින්නත් නේ අහනකොට කොහොම ප්‍රීතියක් ඇද්ද? නැත්තම් උන්වහන්සේලාට අය කරන්න දෙයක් නැහැ. නමුත් කරගත්තු දේ කරගත්තේ මේ ධර්මයෙන් කියලා දැනෙනකොට මහ පුදුම නිකෙලස් ප්‍රීතියක් උන්වහන්සේලා විඳිනවා. බුදුරජාණන් වහන්සේ උපස්ථාන ශාලාවේ දොර ළඟට වැඩියා දේශනාව කියන දොර වහලා තිබුණේ නන්දක හාමුදුරුව ඇතුලේ බණ කියනවා. බුදුරජාණන් වහන්සේ පින්නතුනේ තමන් වහන්සේගේ රශ්මි ධාරාව හංගගත කියනවා. බුද්ධ ශරීරයෙන් නික්මෙන රැස්මාලාව හංගගත කියනවා. ඇයි? යතුරු සිදුරෙන් හරි දොරට යටින් කවුළුවෙන් හරි මේ රැස්මාලාව ඇතුළට ඒ රශ්මීන් ගියොත් ඒ ආලෝකයෙන් හාමුදුරුවෝ දැනගන්නවා බුදුහාමුදුරුවෝ වැඩම කරලා කියලා කලබල වෙනවා. මම තමයි මේ ශාසනයේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා උන්වහන්සේ දොරට තට්ටු කරලා දොර ඇරගෙන පින්නතුනේ බණ කියන මැදින් ගියේ නැහැ. බුදුහාමුදුරුවන්ටත් තිබුණා පින්නතුනේ ධර්ම ගෞරවයක් කියලා එකක්. සමහර විටකදී අපි බණපදයක් දෙකක් දැනගත්තම සූත්‍රයක් දෙකක් දැනගත්තම අපිට හිතෙනවා අපි දැන් ඔක්කොම දන්නවා අය බණ අහන්න ඕනේ කියලා. දැන් බුදුහාමුදුරුවෝ මේ බණ ඇහුවේ උන්වහන්සේ බණ නොදන්නකමට උන්වහන්සේ බණ ධර්මයේ නොදන්නකමට නෙවෙයි පින්නත් නේ. යමෙක් ධර්මයේ දන්නවා මං අහන්න ඕනේ කියලා හිතනවා නම් ඒක ඔහුගේ නොදන්නාකම මිසක වෙන එකක් නෙවෙයි. එතන තියෙන මානයක්. ධර්මයේ ඉස්සරහ මානයක් පින්නත්. ඒ අනතුර කොතෙන්දි හරි සංසාරේ තියෙනවා. බුදුරජාණන් වහන්සේට ධර්ම ගෞරවයක් තිබෙනවා. දැන් අපි කියනව නේද කියමනක් බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට ආචාර්යවරයෙක් සෙව්වාය. එසේ ආචාර්යවරයෙක් සොයද්දී අන්තිමට තමන්ගේ ආචාර්යභාවයේහි ගුරු තනතුරෙහි තියාගත්තේ මොකක් කියලා දහලා තියෙන්නේ? ධර්මයේ කියනවනේ. ධර්මයේ ගුරු තැන්හි තියාගත්ත කියනවා. ඇත්තට මේක එහෙමද පින්වත්නි? පින්වත්නි හොඳට විමසන්න. දේශනාවේ නෑ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුරු තැන්හි තියාගත්තා කියලා. ඒක වරදක්. ඒක වැරදීමක්. ධර්මය බුදුරජාණන් වහන්සේ ගුරු තැන්හි තියාගත්තා නම් ඇයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්ම ස්වාමී කියලා? ඇයි බුදුහාමුදුරන්ට කියන්නේ ධර්ම රාජ කියලා? ධර්මයට රජ්ජුරුව කියලා. ඇයි බුදුහාමුදුරන්ට කියන්නේ ධර්මේශ්වර කියලා? ධර්මයට ඊශ්වර කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුරු තැන්හි තියාගත්තා නම් අපි පළවෙනියට සරණ යන්න ඕන ධම්මං සරණං ගච්ඡාමි කියලා. නෑ පින්වත්නි. හොඳට ත්‍රිපිටකයේ කියවන කෙනෙක් ඉන්නවා නම් කියවලා බලන්න. මේක පාලි පෙළෙහි, ඒ කියන්නේ පාලි පරිවර්තනේ, පාලි භාෂාවෙන් තියෙන දේශනාවේ තියෙන්නේ ගරුස්ථානීයව තියාගත්තා කියලා. ගරුස්ථානීයව. ඒක සිංහලට හරවද්දි මුද්‍රණය වෙලා තියෙන්නේ ගුරුස්ථානීය කියලා. අපි ඉතින් පාලි කියෙව්වේ නෑනේ. සිංහලෙන් කියවගෙන ගියපු එක තාම අපි අරන් යනවද නැද්ද? තාම අපි අරන් යනවා. හොඳට දේශනාව අධ්‍යයනය කරන්න බලන්න. ධර්මයේ ගරු තැන්හි තියාගත්තා කියලායි දේශනාවේ තියෙන්නේ. මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගෙන් උපන්න මිසක පින්නතුනේ මේක හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේමයි ධර්ම රාජ වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවන්ට ධර්ම ගෞරවයක් තිබුණේ. ධර්ම
උන්වහන්සේ ධර්මයේ ගරු තැන් හිතියාගත්තා. ගුරු තැන්නේ නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ පින්වත්නි පෙරයම් රාත්‍රියේ කියන්නේ රාත්‍රියේ මුල් භාගයේ දොර ළඟ දැන් හිටගෙන වැඩ ඉන්නවා නන්දක හාමුදුරුවෝ බණ කියනවා. ආනන්ද හාමුදුරුවෝ පෙරයම ගෙවිලා යනකොට බුදුහාමුදුරුවන්ට කිව්වා බුදුහාමුදුරුවනේ පෙරයම නම් ගෙවුනා ටිකක් විවේක ගමු කිව්වා. දැන් හිටගෙනමනේ. බුදුහාමුදුරුවෝ කියනවා නෑ ආනන්ද ඉමුකෝ. දැන් මධ්‍යම රාත්‍රියත් පටන් ගත්තා. ඒත් නන්දක හාමුදුරුවන්ගේ බණ ඉවර නෑ. මධ්‍යම රාත්‍රියේ ධර්ම දේශනාව. මධ්‍යම රාත්‍රියත් ගෙවීගෙන යනකොට දැන් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ගැන හැවිල්ලෙන්. මොකද ආනන්ද හාමුදුරුවෝ හැම වෙලාවකම පින්නතුනේ හිටියේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන්. අවුරුදු 25ක් ආනන්ද හාමුදුරුවන්ගේ උපස්ථායක ජීවිතය මේ ජීවිතයේ පින්නතුනේ ආනන්ද හාමුදුරුවෝ සිතිවිලි මාත්‍රයක් පහල කළේ නැහැ කියනවා බුදුහාමුදුරුවෝ ගැන ඇර වෙන දෙයක් ගැන. ඒ කියන්නේ හැම වෙලාවකම බුදුහාමුදුරුවෝ ඇති තනයි නැති තනයි හැම තැනකම ආනන්ද හාමුදුරන්ගේ සිතේ ඉන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. ඒකේ රැකවරණේ ආනන්ද හාමුදුරන්ට තිබුණා. මොකද්ද රැකවරණේ? ඒ අවුරුදු 25ෙම ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා විතරයි හිටියේ. සෝවාන් වෙච්ච උත්තමයෙකුට කාමරාගෙහි කියන එක නැති වෙලා නැහැනේ. කාමරාගේ නැති වෙන්නේ නැහැ. කාමරාගේ තුනී වෙන්නේ සකුරුදාගාමි වීමෙන්, කාමරාගේ නැති වෙන්නේ අනාගාමි වීමෙන්. සෝවාන් වෙච්ච උත්තමයාට පින්නතුනේ කාමරාගේ නැති වෙලා නැහැ. හැබැයි ආනන්ද හාමුදුරුවන්ට ඔය අවුරුදු 25ෙම පින්නතුනේ කාම සිතිවිල්ලක් කියලා එකක් ඉපදිලා නැහැ කියනවා. කාම සිතිවිල්ලක් ඉපදිලා නැහැ. ඇයි? හැම වෙලාවකදීම කාම සිතිවිල්ලකට ඉඩක් නැහැ. මොකද බුදුහාමුදුරුවෝ ගැන හිත තියෙන්නේ. දේශනාවේ කියන්නේ අබිත්තරේත කල්යාණේ පාපාචිත්තං නිවාරේ. යම් වෙලාවකදී මේ හිත පිනෙන් ගැලවෙනවා නම් පිනෙන් ගැලවෙන තැන මේ හිත අල්ලන්නේ මොකද්ද? අකුසලයක්. ඒක තමයි හිතේ හැටි. හිතේ ස්වභාවය ඒක තමයි පින්නතුනේ. හිතේ ස්වභාවය කුසල අරමුණ කියන එක යම් මොහොතක ගැලවුණා නම් ඒ මොහොතට මේ හිත හොයන්නේ අකුසලයක්. ඒ හින්දායි කියන්නේ හැම වෙලාවකදීම කුසල අරමුණකම සිත පුහුණු කරන්න කියලා. එතකොට අකුසලයට එන්න රින්ගන්න ඉඩක් නැහැ. දැන් පින්වත්නි ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 25ම බුදුහාමුදුරුවෝ ගැන සිහියෙන්. ඒ නිසා කාම සිතිවිල්ලක් ආවේ නැහැ කියනවා හිතට. ආනන්ද හාමුදුරුවෝ මධ්‍යම රාත්‍රියේ ගෙවෙනකොට කිව්වා බුදුහාමුදුරුවනේ එක පැත්තකින් ඔබ වහන්සේ රාජසුකුමාලයි කිව්වා. මොනවා වුණත් බුදුහාමුදුරුවෝ ගිහි කල රජෙක්ගේ පුතෙක්නේ. එතකොට රජවරු කියලා කියන්නේ පින්නතුනේ වැඩි දුක දැනෙන දුක තේරෙන අය නෙවෙයි. මේවා අදට ගලපන්න යන්න එපා. අදට ගැලපුවත් ඉතින් එච්චර තමයි. කොයි කාලෙත් හැටි එහෙමයි. රජවරු කියන අය දුක කියන එක ඒ තරම් දැනෙන විඳින අය නෙමෙයිනේ. එතකොට යාළගේ ස්වභාවයෙන් තියෙනවා සියුමැලි භාවයක්. රාජසුකුමාලයි. ආනන්ද හාමුදුරුවෝ කියනවා එක පැත්තකින් ඔබ වහන්සේ රාජසුකුමාලයි. ස්වාමීනි අනෙක් පැත්තෙන් ඔබ වහන්සේ බුද්ධ සුකුමාලයි කිව්වා. බුදුහාමුදුරුවනේ දැන් මධ්‍යම රාත්‍රියත් ඉක්මුණා. ඔබ වහන්සේට ඔහොම හිටගෙන ඉන්න එක ලේසි නැහැ. ඒ හින්දා බුදුහාමුදුරුවනේ විවේක ගමු කිව්වා. මධ්‍යම රාත්‍රියේ ගෙවෙනකොට බුදුහාමුදුරුවෝ කියනවා නෑ ආනන්ද අපි ඉමුකෝ. දැන් බුදුහාමුදුරුවෝ මධ්‍යම රාත්‍රිය ඉවර වෙලත් නන්දක හාමුදුරුවෝ බණ කියන තැන දොර ළඟ බණ අහනවා හිටගෙන. පින්වත්නි අලුයම් කාලෙත් රාත්‍රිය ගෙවුණා. දැන් හිතන්නකො බලන්න ධර්ම දේශනාවේ දිග. නේ. දැන් තව දෙයක් හිතන්න තියෙනවා. ඒ ධර්ම දේශනාව අහපු හාමුදුරුවෝ ටික නිවන පිණිස කොච්චරනම් එතකොට උවමනාවක් තියන අය වෙන්නේද රැයක් එලි වෙනකන් බණක් අහන්න. නේ?
අද පින්වත්නි සමහර විටකදී පැය ඉක්මලා විනාඩි 5-10 යනකොට පින්වත්නි කලබල වෙන්නේ බණ කියන හාමුදුරුවෝ නෙවෙයි ශ්‍රාවකයෝ. ඇයි ඒ අයට ඕන පින්නතුනේ බණක් කියන්න මිසක නිවනට බණක් අහන්න නෙවෙයි. උවමනාවේ තරමට තමයි හැම කෙනෙක්ම කැපකිරීම කරන්නේ. කැපකිරීම අඩු වෙනකොට අපි දන්නවා මෙයාට මේකේ සැබෑ උවමනාව නැහැ කියලා. ඇත්තටම කැපකිරීම කරන්න පින්නත් උවමනාවේ තරමටනේ. ධර්මමාවතේ නැද්ද? ඒක එහෙමනේ පින්නත්. එතකොට මේ සංසාරයෙන් එහෙම හරි ගැලවෙන්න ඕන කියලා හිතන උත්මයෝ තමයි රැය ලිවෙනකන් හරි පින්නත් මේ ධර්මය ආන්නේ. මෙතනින් තමයි ගැලවෙන්න තියෙන්නේ කියලා. දේශනාවේ කියනවානේ පින්නත්නි සත්‍ති සත කියලා සූත්‍රයක් තියෙනවා. එක මිනිස්සෙක් අල්ලගෙන රජ කෙනෙක් නියෝගයක් කරනවා උදේ පාන්දර මේ මිනිස්සයාට අනින්න කියලා කිනිසි පාරවල් 100ක්. දැන් අනිනෝ. දවල් අහනවාර රජුරෝ මිනිස්සයාගෙන් මොකද කියන්නේ අර මිනිස්සයා ඉන්නවද මැරුණද? අනේ මහරජුරුවන් වහන්සේ මේ මිනිස්සයා හොඳට ඉන්නවනේ. එහෙනම් දවලුත් අනින්න කියනවා කිනිසි පාරවල් 100ක්. හැන්දෑ වෙලා රජුරෝ අහනවා රාජපුරුෂයාගෙන් මොකද කියන්නේ අර මිනිස්සයා ඉන්නවද මැරුණද? අනේ මහරජුරුවන් වහන්සේ ඉන්නවා. එහෙනම් රැයටත් අනින්න කියනවා කිනිසි පාරවල් 100ක්. දැන් දවසට කිනිසි පාරවල් 300යි. මෙහෙම දවසකට 300 ගානේ කකා මේ මිනිස්සයා මැරෙන්න නැතුව ජීවත් වෙනවලු අවුරුදු 100ක්. මේ අවුරුදු 100ෙම හැම දවසක්ම කිනිසි පාරවල් 300ක් කනවා. බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි දැන් මේ කවුද කියලා හොයන්න යන්න එපා මේක උපමාවක්. බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි එහෙම දවසකට කිනිසි පාරවල් 300 ගානේ කකා අවුරුදු 100ක් ඒ දුක වින්දම මොන හේතුවෙන් හරි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා නම් මේ කියන්නේ කිනිසි පාරවල් කාපුවාම එහෙම දුක් වින්දම ධර්මය අවබෝධ වෙනවා කියන එක නෙවෙයි. මේ කියන්නේ එහෙම දුක් වින්දම හරි ධර්මය අවබෝධ වෙනවා නම් මහණෙනි කැමැත්තෙන් ඒ කිනිසි පාරවල් කන්න කියනවා. ඒ කිනිසි පාරවල් ටික කැමැත්තෙන් කන්න කියනවා. ඒ දුක කැමැත්තෙන් උහුලා ගන්න කියනවා. ඇයි ඒ? මෙතෙන්දි ධර්මයාව දැකගත්තේ නැත්තම් ඊළඟට අපි වැටෙන දුක පින්නතුනේ කිනිසි පාරවල් කාපු දුක වගේ එකක් ඒ වගේ එකක් නෙමෙයි. ඒක හිතන්න බැරි දුකක්. ඒකයි කියන්නේ එහෙම කිනිසි පාරවල් කාලා හරි ධර්මය අවබෝධ වෙනවා නම් කමන්නේ කන්න කියනවා කිනිසි පාරවල් ටික. ඒක හොඳයි. ඇයි ඒක එතනින් ඉවරයිනේ. ඒක එතනින් ඉවරයි. ඊතරම් බයයි ඒක අන්න ඒ කාරණේ තේරිච්ච උත්තමයෝ රැයලි වෙනකම් බනහන කරුමයක් නෙමෙයි. එහෙනම් අද අපිට පැයක් ගෙවෙනකොට පැයකට වඩා බණ අහගන්නවත් බැරි වෙන්න වීරිය පිරිහිලා තියෙන්නේ මොකකින්දද? ඒකට හේතුව තමයි තාම අපිට සසර බය තේරිලා නැහැ. සසර බය තේරිලා නැහැ. සසර බය තේරිච්ච උත්තමයෝ තමයි පින්නතුනේ සක්මන් මළුවේ සක්මන් කලේ යටිපතුල් පැලිලා මුළු සක්මන් මළුවම ලේ වලින් තෙමෙනකම්. යටි තවදුරටත් කකුල් වලින් සක්මන් කරන්න බැරි වෙනකොට ඒත් සක්මන් කරන එක අතෑරියේ නෑ දනිස් වලින් සක්මන් කළා. අපි නම් කවුද මේ? අරමන ලද වීර ඇති භික්ෂූන් අතර අග්‍ර සෝන කෝලිවිස කියන මහරහතන් වහන්සේ. අන්තිමේදී බුදුහාඳුර වදාලා සෝන වීරය සම කරන්න කිව්වා. ඒ කියන්නේ අඩු කරන්න කිව්වා ටිකක්. කොහොම සසර බය තේරෙන්නේ නැද්දනේ? ඒ සසර බය තේරිච්ච උත්තමයෝ තමයි පින්නතුනේ දැස අන්ධ වෙනකන් සැතපෙන්නේ නැතුව වීරිය කළේ චක්කුපාල මහරහතන් වහන්සේ. ඒ සසර බය තේරිලා වීරිය වැඩිච්ච උත්තමයෝ තමයි පින්වත්නි
මහ පුදුම කැපකිරීමක් කරලා සක්මන් මළුවේ තමන්ගෙම දෑතින් ගලක් උස්සලා අරගෙන තමන්ගෙම කලවයට තලාගෙන පින්නතුනේ එක රැයකට හොරුන්ගෙන් ජීවිතේ ඉල්ලගෙන එළි වෙනකොට රහත් උනේ. ඒ කියන්නේ අපිට මේ වීරිය අඩු වෙන දෙයකට නෙවෙයි, තාම සංසාර බය තේරෙන්නේ නැහැ. පින්වත්නි, එතකොට අර හාමුදුරුවෝ ටික තුන්යම් රාත්‍රියක් උපස්ථාන ශාලාවේ බණ ඇහුවා. බුදුහාමුදුරුවන්ට තවදුරටත් කරන්න දෙයක් නැහැ. දහම් රස විඳිමින් ධර්ම ගෞරවයෙන් තුන්යම් රාත්‍රිය පහන් කළා. දේශනාවේ කියනවා එළි වෙනකොට ධර්ම දේශනාව අවසන් වුණා. දේශනාව ඉවර වීමත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයෙන් රශ්මි විහිදීමත් කියන දෙක එකට සිද්ධ වුණයි කියනවා. මේ දෙක එකට සිද්ධ වුණා කියනවා. දැන් බණ ඉවර වෙනකොටම බුදුරජාණන් වහන්සේ නියපිටින් දොරට තට්ටු කළා. දොර ඇරිය නන්දක හාමුදුරුවෝ දොර ඉස්සරහා බුදුරජාණන් වහන්සේ. නන්දක හාමුදුරුවෝ ඇහුවා මගේ බුදුහාමුදුරුවනේ කොයි වෙලාවේද වැඩි? නන්දක බණ පටන් ගන්නකොට වැඩි කිව්වා. නන්දක හාමුදුරුවන්ට දාඩිය දැම්මා. බුදුහාමුදුරුවෝ දොර ළඟ රැයක් එළි වෙනකන් හිටගෙන බුදුහාමුදුරුවෝ පුදුම දෙයක් වදාලා සාදු සාදු නන්දක කිව්වා. හරිම ලස්සනයි බණ කිව්වා. හරිම ලස්සනයි. ඔන්න ගුණවතාගේ දරුවගේ වුණත් ගුණවතාගේ වුණත් ගුණය ඒ වෙලාවේ අගය කරන්න ඕනේ පින්නතුනේ. ඔය ඇත්ත පුරුදු වෙන්න. ඔය ඇත්තන්ගේ දරුවන්ගේ පොඩි පොඩි වැරදි තියෙනවා. වැරදි වලට වරු ගණන් බනින අම්මලා ඒ දරුවම හොදක් කිව්වම හොදක් කළාම විනාඩි 5ක්වත් අගය කරන්නේ. ඒකෙන් දරුවෝ සාහසික වෙනවා. ඒකෙන් දරුවෝ සාහසික වෙනවා. මොකද ඔබ දරුවන්ට බනින්න ඕන වෙලාවක සූදානම්. හැබැයි ඔබේ කුසෙන් වදාපු දරුවව අගය කරන්න ඔබ සූදානම් නැහැ. දරුවව අගය කරන්න. එතකොට තමයි ඒ හිත නැගිටින්නේ. ඒ හිත නැගිට්ටවන්න ආපහු දෙවෙනි කුසලයකටත් හිත නැගිට්ටවන්න. දෙවෙනි හොඳකටත් හිත නැගිට්ටවන්න. මේවා පුරුදු වෙන්න පින්නත් අපි මොන තරම් උගත් වුණත් දන්නේ ජීවත් වෙන්න දන්නේ නැත්තම්. මොන තරම් උපාධි තිබ්බත් දන්නේ නැහැ පින්නත් ජීවත් වෙන්න දන්නේ නැත්තම්. ඉගෙන ගන්න. අනිකව අගේ කරන්න හැම වෙලාවෙම. දැන් මම ඔබ පිනක් කළාම ඒ පින්කම හරියට අගේ කළාම ඔබට තව වරක් ඒ වෙලාවේ සිත් පහළ වෙන්නේ නැද්ද මං ආයෙත් කරනවා පින්කමක් කියලා. එහෙම සිතක් පහළ වෙනවනේ. ඒක ඔබ තේරුම් ගන්න ඔබේ දරුවන්ටත් එහෙමමයි කියලා. අත්තානං උපමං කත්වානේ නේ. තමන් උපමා කරන්න කියලානේ කිව්වේ. හැම වෙලාවෙම අනිකව අගේ කරන්න හොඳ දේ. අඩුපාඩු තියෙන්න පුළුවන් මේ ලෝකේ. අපිත් අඩුපාඩු නැති අය නෙමෙයිනේ. අඩුපාඩු පසක තිබුණාවේ. හොඳ ටික අගේ කරන්නකෝ. ඒක හොඳ සත්පුරුෂ ධර්මයක්. ලෝකේ අනුන්ගේ ಗುಣ අගේ කරනවා කියන එක කරන්න පුළුවන් පිරිසිදු හිත් තියන අයට විතරයි. අනික් අයට හරි අමාරුයි. හරි අමාරුයි. නන්දක හාමුදුරුවෝ හරියට අගේ කළා. සාදු සාදු නන්දක කිව්වා. හොඳයි හොඳයි නන්දක හරීම ලස්සන දේශනාව කිව්වා. හරිම ලස්සන දේශනාව. හැබැයි ටිකක් දිගයි කිව්වා. රැලි වෙන කම්බනනේ. හැබැයි ටිකක් දිගයි කිව්වා. කොච්චර දිගද කිව්වොත් නන්දක බණ අහලා හිටගෙන මම කොන්ද අතරි දෙනවයි කිව්වා. දැන් නන්දක හඳුරන්න හරි කම්පාවක් දැනුණා. බයක් නෙවෙයි. නමුත් ශාස්ත්‍රීය ගෞරවයක් තියෙනවානේ. නන්දක හඳුරන්න හරි කම්පාවක් දැනුණා. අනේ බුදුහාමුදුරුවනේ දන්නේනේ ඔබ වහන්සේ මෙතන වැඩ ඉන්නවා කියලා. ඔබ වහන්සේ වැඩ ඉන්න බව දන්නවා නම් මෙච්චර වෙලාවක් බණ කියන්නේ මෙච්චර වෙලා බණ කියන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ තේරුම් ගත්ත නන්දක හාමුදුරුවන්ගේ හිත කම්පා වුණා කියලා. බුදුහාමුදුරුවෝ හරියට අනුන්ගේ හිත ගැන හිතපු කෙනෙක්. කවදාකවත් බුදුහාමුදුරුවෝ අනුන්ගේ හිතට දුකක් දුන්නේ නැහැ. අනුන්ගේ හිතක් තැළුවේ පෙළුවේ පීඩාවටපත් කළේ නැහැ. පිස්සු වැටිලා ඇඟේ ඇඳිබතත් නැතුව විහාරයට ආපු පටාචාර කියන තරුණ කෙල්ලටත් නංගියේ කියලා කතා කළේ අපේ බුදුහාමුදුරුවෝ. අද අපි ඉන්නේ කොතනද? අද අපේ ගම්වල අපිට හමු වෙන්නේ නැද්ද පටාචාරලා? හමු වෙන්නේ නැද්ද?
හමු වෙනවා. එතකොට ඔබ ඉන්නේ පිස්සි කියලා ගල් ගහපු ගොඩේද ඇයට නංගි කියලා කතා කරපු ගොඩේද? අපි අපෙන් අහලා බලමු. මේ කතා දැනගත්තට වැඩක් නැහැ නේ පින්නතුනේ. එදා පටාචාර තුලින් අද අපේ ජීවිතේ තෝරගන්න බැරි නම්. නිකමට හිතන්න මලකඳක් බදාගෙන පිස්සු වැටිලා පණ දෙන්න ඕන කියලා කිව්වොත් එහෙම අද ඔබ ඉස්සරහා කවුරු හරි ස්ථිර කොටව නින්දා කරලා බනින කොටට යනවද නැද්ද පින්නතුනේ? යනවා. ඒ කියන්නේ අපි තවමත් බුදුහාමුදුරුවෝ ගැන දන්නේ නැහැ. බොරු ශ්‍රාවකකමකින් ඇතමෙක් ප්‍රතිඥා දෙනවා. හැබැයි මේ ලෝකේ මලකඳක් බදාගෙන අනේ මගේ දරුවාට පණ දෙන්න ඕනේ නැගිටවන්න ඕනේ කියලා කියාගෙන ආපු අම්මා කෙනෙක්ගේ දුක හඳුනාගත්තේ බුදුහාමුදුරුවෝනේ. දන්නවා මැරිලා කියලා. අනේ මේ දරුවා මැරිලා මේ උපාසකම්මට මේක තේරෙන්නේ නැද්ද කියලා එළෙව්වේ නේ. කාටත් ඒ තැනට පත් වෙන්න ඕන පින්නතුනේ අපි ඉන්න මට්ටම තේරෙන්න. ප්‍රශ්න අනුන්ගේ වෙනකන් අපිට උත්තර දාර්ශනිකයි. දන්න සූත්‍ර ඔක්කොම කියනවා එතකොට. හැබැයි ප්‍රශ්නේ තමන්ගේ වෙලා බලන්න ඕන පින්නතුනේ උතුර දකුණත් මාරු වෙන හැටි බලන්න. එතකොට අපිට දිසානු දිසා ටිකවත් මතක් වෙන්නේ නැහැ පින්නත්නේ. අපි හැමදාම හරි ලස්සන තර්ක ගෙනාවේ අනුන්ගේ ප්‍රශ්න වලට. එතකොට අපිට පටාචාර ගැන ලොකු කතා තියෙන්න පුළුවන්. කිසා ගෞතමී ගැන ලොකු කතා තියෙන්න පුළුවන්. හැබැයි ඔබගේ දරුවා මල දාට ඔබ කිසා ගෞතමියක් එදාට ඔබ කොහොම හැසිරෙයිද? ඒකට තර්ක වැඩක් නැහැ නේ. ඒකට දර්ශනේ වැඩක් නැහැ නේ. ඔබේ පවුලේ සියල්ලෝ මැරිලා ඔබ විතරක් ඉතුරු වුණොත් එහෙම ඔබ පටාචාරාවක් නෙවෙයිද? එදාට ඔබ කොහොම හැසිරෙයිද? එදාට ඔබේ උපාධි වැඩක් නැහැ නේ. එදාට අපේ තර්ක දර්ශන වැඩක්ද? එකක්වත් වැඩක් නැහැ. එදාට පින්නතුනේ අපි හිත පෙරලෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කිසා ගෞතමියට කිව්වා මං හොද කරලා දෙන්නම් කිව්වා. දැන් බලාපොරොත්තු වෙන මේ හිත වැටිලා තිබ්බේ දරුවා මැරිලා කියලා. බුදුහාමුදුරුවෝ වැටිච්ච හිත නැගිට්ටෙව්වා බණ කියන්න පුළුවන්. එතකොටනේ සුව කරලා දෙන්නම් කිව්වා. එතකොට හිතන්නකො බලන්න බුදුහාමුදුරුවෝ කොච්චර අනුන්ගේ හිත ගැන හිතලා තියෙනවද කියලා. අපි පුරුදු වෙමු ඒක. අනෙකගේ හිත දිහා බලන්න පොඩ්ඩක්. අනෙකගේ හිත සුවපත් කරන්න. අනෙකගේ හිතට සුවයක් දෙන්න, සැනසෙල්ලක් දෙන්න. පින්වත්නි, නන්දක හාමුදුරුවන්ට කිව්වා නෑ නන්දක ඔබ වහන්සේ කළේ හරි දේ කිව්වා. සාදු සාදු නන්දක. හොඳයි නන්දක. ගිහිගේ හැරදාලා ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා නම් ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච ඔබ වහන්සේලා වගේ අයට කරන්න තියෙන වැඩ දෙකයි කිව්වා එකතු වුණාම. ඔන්න පණිවිඩයක්. ශ්‍රද්ධාවෙන් නම් ආවේ එකතු වුණාම කරන්න තියෙන වැඩ දෙකයි කිව්වා. දැන් ඔය ඇත්ත උනත් පොයට පන්සල් ආපුවම සිල් ගන්න නම් ආවේ ශ්‍රද්ධාවෙන් නම් ආවේ වැඩ දෙකයි තියෙන්නේ කරන්න. තුන්වෙනි වැඩකට ආවොත් ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ සිල් ගන්නත් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලි නේද? බණ අහන්න පන්සලට නම් ආවේ වැඩ දෙකයි කරන්න තියෙන්නේ. ශ්‍රද්ධාවෙන් එන කෙනාගේ වැඩ දෙකයි තියෙන්නේ. මොකද්ද? පළවෙනි එක පිරිස එකතු වුණාම ධම්මීවා කතා කරනවා නම් කොහොමත් පිරිස එකතු වුණාම කතා කරනවනේ. ඒ කතා කරනවාම නම් කතා කරන්න කිව්වා දැහැමි දෙයක්. දැහැමි දෙයක් කිව්වේ කෙලෙස් ඇවිස්සෙන්නේ නැති, අකුසල් වැඩෙන්නේ නැති, කුසලයට හානියක් වෙන්නේ නැති ධාර්මික දෙයක්, හිතක් ගතක් නිවෙන දෙයක් කතා කරන්න කිව්වා. ඔන්න අපිට කතා කරන්න තියෙන දේ. කතාවක කෙලවර නැති කෙලෙස් ඇතිවීම නම් ඒ කතාව මොකටද? කතාවක කෙලවර නැති අකුසල් එකතු වීම නම් ඒ කතාව ඇයි අපිට? බුදුහාඳුර කියනවා දැහැමි දෙයක් කතා කරන්න. දැහැමි දෙයක් කතා කරන්න නැත්තම් මොකද්ද කරන්න කිව්වේ?
බොහෝම උතුම් දෙයක් වෙච්ච නිහඬකම රැකගෙන ඉන්න කිව්වා. නිහඬකම කියන්නේ හරි උතුම් දෙයක්. මොකද Tamanට කතා කරන්න දැහැමි දෙයක් නැත්තම් පින්නතුනේ නිකන් ඉන්න කෙනෙකුට නිදහසේ ඉන්න හරි තියෙන්න බෑ. Tamanගේ හිතක් අතක් පරිස්සම් කරගෙන නේ. ඒ නිසා නිහඬ වෙලා ඉන්න කිව්වා. ඒ උතුම් නිහඬ බව බිඳගෙන ඇයි අපි අකුසල් කරන්නේ? ඒ උතුම් නිහඬ බව විනාශ කරගෙන ඇයි පින්නතුනේ අපි කෙලෙස් වඩන්නේ? නිහඬ බව හරි උතුම් දෙයක් පින්නොත්නේ. නිහඬ වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔහු තොර තෝංචියක් නැතුව කතා කරන කෙනෙක්. තොර තෝංචියක් නැතුව කතා කරන්න නෙවෙයි බුදුහාමුදුරෝ කියන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරන්න පින්නතුනේ මිත භාණී ප්‍රමාණයට කතා කරන්න. හැමදාමත් ලෝකේ වැඩියෙන් කතා කරපු මිනිස්සු වැඩ කළේ අඩුවෙන්. මෙලව ජීවිතේටත් එහෙමයි සසර ගමනටත් එහෙමම තමයි. සාසන ප්‍රතිපත්තියෙත් පින්නතුනේ වැඩියෙන් කියවපු අය අඩුවෙන් තමයි කරගන්න දේවල් කරගත්තේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වනවා වැඩියෙන් කතා කරනවා නම් ඒ වැඩියෙන් කතා කරන අයට අකුසල් වැඩෙන්න ඉඩකඩ වැඩි. ඇයි ඒ? වැඩියෙන් පින්වත්නි කතා කරන එකේ ආදීනව පහක් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. අංගුත්තර නිකායේ පංචක නිපාතේ බහුබාණී කියන සූත්‍රයේ. පළවෙනිම ආදීනවේ තමයි වැඩියෙන් කතා කරන්න ගියාම බොරු කියනවා. ඒ ඉතින් ඔච්චර කියන්න ඇත්ත නැහැනේ. නැද්ද බලන්නකෝ. කියනවා කියලා ඔච්චර කියන්න කොහේ ඇත්තක්ද? එතකොට ඉතින් ඇත්ත අස්සෙත් බොරුවක් දෙකක් හරි දානවා. එතකොට බොරු කියනවා. මේ දේශනාව බලන්න කොච්චර ලස්සනද කියලා. මෙච්චර හරියකුත් කියලා දීලා තින් අපිට රැකෙන්න බැරි නම් ඉතින් අපිට ගැලවෙන්න තැනක් නෑ ඇත්තටම. ඊළඟට වැඩියෙන් කතා කරනකොට ආදීනමේ කිව්වා කේලම් කියනවා කිව්වා. වැඩියෙන් කතා කරනකොට. ඊළඟට වැඩියෙන් කතා කරනකොට සම්ප්‍රප්පලාපෙට එනවා කිව්වා. කෙලවරක් නැහැ. සමහරු මෙහින් පටන් ගත්තාම කෙලවර වෙන්නේ කොහෙන්වත් අදාළම නැහැ. ජීවිතේදී වෙල විතරයි. ඊළඟට කිව්වා පින්වත්නි මුලා වෙලා මැරෙනවා කිව්වා. මුලා වෙලා මැරිච්චම උපදින්නේ කොහෙද? සුගතියද දුගතියද? දුගතිය උපදිනවා කිව්වා. එතකොට හිතන්නකො බලන්න වැඩියෙන් කතා කරන එකේ ආදීනව. ඇයි? වැඩියෙන් කතා කරනකොට කටින් පිට වෙන වචනවල වේගෙට ඒ වචන පිළිබඳව නුවණින් විමසන්න පුළුවන්ද? පුළුවන්ද පින්වත්නි? බෑ පින්වත්නි. ඕනම තැනක නිෂ්පාදනය අඩුයි නම් ඒ වෙයි ක්වොලිටි එක හොඳයි. නිෂ්පාදනය වැඩි වුණොත් හොඳට බලන්නකෝ. ප්‍රමිතිය බාල වෙනවද නැද්ද? ප්‍රමිතිය බාල වෙනවා. ඒ වගේ තමයි ඉතින් කටින් යන වචන තොරතෝංචියක් නැති වුනහම ඒක ඕන එකද එපා එකද නුවණින් විමස ඉන්න කාලයක් නැහැ. විමසන්න කලින් කටින් යනවනේ. ඒ නිසා බුදුහාඳුර කිව්වා විමසන්න. විමසලා කතා කරන කෙනාට ගොඩාක් කතා කරන්න බෑ. එයා කතා කරන්නේ අවශ්‍යම ටික විතරයි. හරි සරල ප්‍රායෝගික පාරක් නෙමෙයි පෙන්වන්නේ නිවනට. ඒ නිසා නන්දක එක්ක දැහැමි දෙයක් කතා කරන්නේ නැත්තම් නිහඬ බව රැකගෙන ඉන්න කිව්වා. බුදුහාඳුර අදාළ තව දෙයක්. නන්දක මේ ශාසනයේ යම් භික්ෂුවක් වේවා යම් ශ්‍රාවකෙක් වේවා ශ්‍රද්ධාවන්තයි නම් දැන් ශ්‍රද්ධාව තියෙන හින්දානේ ශාසනයට එන්නේ. ඔබ උපාසක භාවයට පැමිණෙන්නේ ශ්‍රද්ධාවෙන් හින්දා. අපි පැවිදි වෙන්නේ ශ්‍රද්ධාවෙන් හින්දා. ශ්‍රද්ධාව තියනවයි කියලා එතනින් නතර වෙන්න එපා කිව්වා. ශ්‍රද්ධාව තියෙන කෙනා බලන්න කිව්වා Tamanට සීලයක් තියනවද කියලා. යමෙකුට ශ්‍රද්ධාව තියෙනවා හැබැයි සීලය නැත්තම් ඔන්න මතක තියාගන්න. ඔබට ශ්‍රද්ධාව තියෙන්න පුළුවන්. හැබැයි සීලය නැත්තම් බුදුහාමුදුරෝ දේශනා කරනවා මං කොහොමද මේ සීලය සම්පූර්ණ කරගන්නේ කියලා මහන්සි වෙන්න කියනවා. ඉක්මනට සීලය සම්පූර්ණ කරගන්න කියනවා. බය වෙන්න එපා. මොකද ශ්‍රද්ධාව බලවත් වෙච්ච කෙනාට සීලයක් රකින්නවා කියන එක අමාරු නෑ.
පැහැදිලිද? ශ්‍රද්ධාව අධික වෙච්ච කෙනාට ශ්‍රද්ධාව බලවත් වෙච්ච කෙනාට පින්නතුනේ සීලයක් රකින්න කමාරු නෑ. හරි පහසුයි. ඒ නිසා ශ්‍රද්ධාව තියෙනවා සීලය නැති කෙනා සීලය නැතිකමින් අසම්පූර්ණ කෙනෙක්. හාමුදුරුවනමක් වුණත් ගිහි ඔබ වුණත්. එහෙනම් ඒ අසම්පූර්ණකම නැති කරගන්න සීලයක් සම්පූර්ණ කරන්න කියනවා. දැන් හරි කාලයගේ ඇවෑමෙන් ශ්‍රද්ධාවත් සම්පූර්ණයි සීලයකුත් තියෙනවා පිරිසිදුයි. හැබැයි චිත්ත සමතයක් නැහැ. නත්ති චේතෝ සමතස්ස. සිතේ සමතයක් නැහැ. ඒ කියන්නේ සිතේ එකඟ භාවයක් නැහැ. සිතේ සමාධියක් නැහැ. නානාවිධ අරමුණු වල මේ හිත මේ අත දුවනවා. පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුර්නිවාරයන්නේ. මේ හිත අරමුණක් පාසා සැලෙනවනේ නේ. මේ හිත නානාවිධ අරමුණු ඔස්සේ යනවා. කියන්නේ දූරංගමං ඒකචරං නේ. මොකද්ද දූරංගමං කියන්නේ? දූරංගමං කියන්නේ මොකද්ද? මේ කියන්නේ බොහෝ දෙනා දුර ගමන් යනවා කියලා හිත නෑ පින්වත්නි. සිතට දුර ගමන් යන්න බෑ. සිතට අඩුම තරමේ මකුළු දැලක මෙහා පැත්තෙන් එහා පැත්තටවත් යන්න බෑ. එතකොට දූරංගමන් කිව්වේ මොකද්ද? දුර තියෙන අරමුණුත් සිතින් ගන්නවා කියන එක. දැන් රුවන්මැලිසෑය මතක් වුණා කියලා කියන්නේ ඔය ඇත්තන්ගේ හිත රුවන්මැලිසෑය ගියා කියන එක නෙවෙයිනේ. එතන දුර තියෙන අරමුණ හිතෙන් ගත්තද නැද්ද? හිතෙන් ගත්තා පින්නතුනේ. ඒ නිසා හිතට දුර ගමන් යන්න බෑ. දුර තියෙන අරමුණු අල්ලනවා. ඒක තමයි හිතෙන් කරන්නේ. එතකොට මේ හිත නොඑක් අරමුණු වල විසිරෙනකන් පින්නතුනේ ඇහෙන් පේන දේ, කනට ඇහෙන දේ, නාසයට දැනෙන දේ ඔය හැම එකක් අස්සෙම මේ හිත පින්නත්නි ඒ අරමුණු අල්ලනවා. එක අරමුණක ඉන්නේ. ඒ අරමුණු අල්ලන හිතකට පින්නතුනේ කුසල් අරමුණක් දීපුවම කුසල් අරමුණ අල්ලගෙන ඉන්නේ. වෙන වෙන ඒවා අල්ලන්න යනවා. ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල් ඉස්සර දැකපුවා, වෙන කවුරු හරි කියපුවා. දැන් මේ කාලේ කෙනෙක් S2 පියාගෙන භාවනාවකට වාඩි වුණොත් ඩීසල් පොලිමත් විතර්ක වෙනවා. ඒ කියන්නේ අපි මනසට දීපු දෙයක් තියෙනවනේ. ඒ ටික විතර්ක වෙවි යනවා පින්නතුනේ. ඒකමයි කිව්වේ මේ දුර්භික්ෂයක් ආපු කාලේ මිනිස්සුන්ට ගැටලු වැඩි කාලේ මේ ප්‍රධාන වීරය වඩන්න බෑ කියලා. ඒ කාලේ අරුබුදයි පින්නතුනේ. මිනිස්සු ඉන්නේ මෙත් සිතකින් සුවපත් සිතකින් නෙවෙයිනේ. ඒ කාලේට ඉඳගත්තු ගමන් ඕවා ඔක්කොම විතර්ක වෙනවද නැද්ද? ඔය ඔක්කොම විතර්ක වෙනවා. එතකොට බලන්න සිතේ එකඟ භාවයක් නැත්තම් ඒ කාරණෙන් එයා අසම්පූර්ණයි. ඒ කියන්නේ ශ්‍රද්ධාවක් තියෙනවා, සීලයක් තියෙනවා. හැබැයි සිතේ එකඟ භාවයක් නැහැ. කුසල් හිතක පැවතීමක් නැහැ ස්ථිරව. එයාගේ කුසල් හිතේ මේ අතර වැනෙනවා. පස්සේ කාලෙක ඔන්න මෙයා සමතයත් හොඳට වඩලා දැන් සිතේ එකඟකමකුත් තියෙනවා. හැබැයි මෙයාට විදර්ශනා නුවණ නැහැ. ස්කන්ධ ධාතු ආයතන ආදී පිළිබඳව අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලන විදර්ශනා නුවණ මේ ශ්‍රාවකයාට නැහැ. එතකොට සද්ධාව තිබ්බත්, සීලේ තිබ්බත්, සිතේ එකඟකම තිබුණත් විදර්ශනා නුවණ නැත්තම් ඒ කාරණින් ඔහු අසම්පූර්ණයි. ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත්. දැන් කාරණා හතරන්නේ කියන්නේ ශ්‍රද්ධාව, සීලය, සමතය, විදර්ශනාව. පද හතරයි. බුදුහාර ලස්සන උපමාවක් පෙන්වුවා. මේ මුල් තුනම තිබුණත් ශ්‍රද්ධාව තියෙනවා, සීලය තියෙනවා, සිතේ එකඟකම තියෙනවා. හැබැයි විදර්ශනා නුවණ නැහැ. ඒ කාරණෙන් ඔහු අසම්පූර්ණයි කිව්වා. මොන වගේද? සිව්පාවෙක් ඉන්නවා. සිව්පාවා කියන්නේ පාද හතරක් තියෙන කෙනා. දැන් සිව්පාවෙක් ඉන්නවා. පාද හතරක් තියෙන නිසායි සිව්පාවා කියන්නේ. හැබැයි මේ සිව්පාවගේ එක කකුලක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ කාරණෙන් අසම්පූර්ණද නැද්ද? ඒ කාරණෙන් අසම්පූර්ණයි. සිව්පාව කිව්වට තියෙන්නේ කකුල් තුනයි. ඒ වගේ සද්ධාව තියෙනවා, සීලේ තියෙනවා, සිතේ සමතේකුත් තියෙනවා, සිතේ එකඟකමකුත් තියෙනවා. හැබැයි විදර්ශනා නුවණ නැත්තම් අසම්පූර්ණයි කියනවා. ඒ නිසා විදර්ශනා නුවණත් ඇති කරන්න කියනවා. එතකොට ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනාට සිල් සපුරන එක ලේසි.
සීලය සම්පූර්ණ වෙච්ච කෙනාගේ සිතේ විපිලිසර භාවයක් නැහැ. එහෙම වුණාම සමාධිය සමතේ වඩන එක ලේසි. සමතේ වඩපු කෙනාට නුවණින් ස්කන්ධ ධාතු ආයතන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට පින්නතුනේ ප්‍රඥාව මෝරලා පින්නතුනේ කෙලෙස් ටික හිතෙන් දුරු කරගන්න ලේසි විදර්ශනා නුවණින්. මේ කිව්වේ පද හතරෙන් සාසන ප්‍රතිපදාවට පැමිණීමේ පටන් අරහත් ඵලයේ දක්වාම වැඩපිළිවෙල පද හතරකින් බුදුහාඳුර පෙන්වුවේ. නන්දක හාමුදුරුවන්ට වදාළදී ශ්‍රද්ධාව සම්පූර්ණ කරගන්න බලවත් ශ්‍රද්ධාවක් නම් සීලය පුරන්න පහසුයි. ඒ සීලය සම්පූර්ණ වෙච්ච දාට ඔබට තේරෙයි මේ සිතේ කොච්චර ලේසිද සිතේ එකඟකමක් හදාගන්න කියලා. සිත එකඟ වුණාට පස්සේ විදර්ශනා නුවණ කියන එක පින්නතුන හොඳට ඇති වෙනවා. විමසන නුවණින් විමසීම හොඳට දැක ගන්න පුළුවන්, දැන ගන්න පුළුවන්. මේ කාරණා ටික සම්පූර්ණ වුණා නම් පින්නතුනේ ඔහු සිත තමන්ගේ වසඟේ තියාගන්න කෙනෙක්. මෙච්චර කල්ුනේ අපි සිතේ වසඟෙට ගියා. නේ බඩට කෑවේ හිතට ඕන දේ, ඊනට ඇන්දේ හිතට ඕන දේ, හිතට ඕන දේවල් ගෙනපුවාම ඇඟට මදි බලපුවාම නේ හිත අපි මෙච්චර කල් හිතට වසඟව ගියේ. හැබැයි මේ කාරණා ටික සපුරනකොට ඒ ශ්‍රාවකයා තමන්ගේ සිත තමන්ගේ වසඟේ තියෙන කෙනෙක්. ඒ ශ්‍රාවකයාට අරහත් ඵලයේ කොච්චර කාලෙකින්ද ලැබෙන්නේ කියලා ඇහුවොත් දෙන්න තියෙන එක උත්තරයයි. වැඩි කාලෙකින් නෙවෙයි. අරහත් ඵලයේ නොබෝ කාලයකින්ම සාධනය කරනවා කියලා උත්තර දෙන්න පුළුවන්. ඒ හින්දා පින්නතුනේ අප්‍රමාදී වෙන්න මේ ලැබිච්ච දුර්ලභ වෙලාව ඉක්මව ගන්න එපා. පින්වන්ත ඔබ සියලු දෙනාට මේ සියලු කුසල ධර්මයෝ ගුණ ධර්මයෝ සුවසේම සම්පූර්ණත්වයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ දේශනාව නිමාවටපත් කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව රත්මල්ගොඩ ශ්‍රී සාංගිකාරාම පුරාණ මහා විහාරස්ථානයේදී සිද්ධ වන්නට යෙදුනේ. මේ උතුම් දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ සිහසර පදනම විසින්. ඒ පින්වන්ත සත්පුරුෂ පිරිසගේ අරමුණු අතරට එක් වෙන්නේ උතුම් සමාජ සත්කාරයක් හැටියට මේ සිද්ධ කරද්දී අරමුණු අතරට එක් වෙනවා පූජනීය අපේ හක්මන විමල ජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේට, අලවතුගොඩ අනුරුද්ධ ස්වාමීන්ද්‍රයන් වහන්සේට, කෝසල නිරෝෂන් පතිරගේ මහත්මා, ගිහාන් තරිඳු ලියනාරච්චි මහත්මා, බිරංග ලියනගේ මහත්මා, විතානගේ චරිත් අකලංක මහත්මා, රවින්දු තුෂාන් රත්නායක මහත්මා, උමේෂ් සමීර වීරකෝන් මහත්මා, පසින්දු ලියනගේ මහත්මා, චානක කුමාර මාතරගේ මහත්මා, පද්ම කුමාර රත්නායක මහත්මා, සුරත් චාමර ජයසිංහ මහත්මා සහ සිහසර සමාජිකයින්ටත් ඒ අයගේ සුජීවත්ව සිටින දෙමව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී බව චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ පින්වන්ත පිරිස නමින් මියගිය මව් දෙමව්පියාදීන් වෙත්නම් ඒ හැම දෙනාටත් මේ පින් ලැබී පරලොව ජීවිත සැපවත් වේවා, දුකින් මිදී උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඒ පින්වත් සියලු දෙනාටත් මේ උතුම් පින්කමට සහ සම්බන්ධ වූ උදව් උපකාර කළ හැම දෙනාටත් මේ භවයේදීම හෝ ඊතා ඉක්මන් භවයක උතුම් මගඵල නිවන පිණිස මේ උදාර පින කුසලය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. නිවන් දක්නා මොහොත දක්වාම සම්මා දිට්ඨිකව උපත ලැබීම පිණිසම මේ උදාර කුසල් සම්පත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. පින්වත්නි, රැස් කරගත් උදාරතර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියලු දෙනා මේ පින් සිත්සේ අනුමෝදන් වෙත්වා, දුකින් මිදෙත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වත් සිහසර පදනමේ පින්වන්ත සෑම සියලු දෙනාටමත්, ඒ වගේම පවුල්වල සුජීවත්ව ඉන්න හැමටත්
උතුම් රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. හැම දිනාගේ සියලු යහපත් කටයුතු ਸਰවාකාරයෙන් සඵල වේවා, සමෘද්ධ වේවා. පින්වත් සෑම සියලු දෙනාගේම සිතුම් පැතුම් සඵල වේවා. ධර්ම ශ්‍රවණය කළ හැමතෙද නිදුක් නිරෝගී භව, චිරජීවනයේ සැප ජීවනයේ සැලසේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා, නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පින් ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි දේශක්ඛයෝ නිබ්බානං